නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අපි ශ්‍රවණය කරන්නේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිතවලට සැනසිල්ල සුවය ශාන්තිය උදා කරමින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන භාග්‍යතුන් වහන්සේම වදාලා පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට නුවණැත්තන්ට තියෙන එකක්. මේක දුෂ්ප්‍රඥයන්ට අඥානයන්ට තියෙන එකක් නොවේ. නුවණැත්තන් උදෙසායි ධර්මය. නුවණ තියෙන කෙනාට තමයි ධර්මය අල්ලන්ට අවකාශය ලැබෙන්නේ. ඒක හරියට මේ වගේ. ඇස් තියෙන අයට, ඇස් පිහිටි අයට රූප බලන්න පුළුවන්. ඇස් තිබෙන නිසා. කන් පිහිටි අයට, කන් ඇසෙන අයට හඬ අහන්න පුළුවන්. කන් තිබෙන නිසා. දිවක් තිබෙන අයට රස බලන්න පුළුවන්. දිව තියෙන නිසා. ආන්ගේ වගේමයි නුවණ තියෙන අයට නුවණින් ධර්මය ගන්න පුළුවන්. නුවණ තිබෙන නිසා. ඒ නුවණ ගැන ඒ විදිහටයි අපි තේරුම් ගත යුත්තේ. ඉතින් නුවණැත්තන් නුවණින් දැකිය යුතු සද්ධර්මය අපි මේ විදිහට ශ්‍රවණය කරන්නේ. විශේෂයෙන් ඒ යමා නිවන් දුටු රහත් තෙරණිවරු මේ උතුම් වැඩසටහන් මාලාවේදී නුවණින් සද්ධර්මය අල්ලාගත්ත, ඒ නුවණ නිසා ධර්මය අවබෝධ කරපු උත්තමාවියෝ ගැන අපි ශ්‍රවණය කරනවා. අද ධර්ම දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් රෝබී වික්‍රමසිංහ මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් නොම්බර 1335 බෝගහවත්ත පාර පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් මුදිතා වික්‍රමසිංහ මෙනවිය විසින්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ගැන මේ ධර්මය අවබෝධ කළ සම්භූ ඥානයෙන් ධර්මය දුටු අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ මේ විදිහට වදාලා. අධිගතෝ කෝ ම්‍යායං ධම්මෝ. මා විසින් අවබෝධ කරන ලද මේ සද්ධර්මය ගම්භීරෝ, අතිශයින් ගම්භීර වූවකි. දුද්දසෝ, දැකීමට දුෂ්කර වූවකි. දුරනුබෝධෝ, අවබෝධයට දුෂ්කර වූවකි. අතක්කාව චරෝ, තර්ක කර කර වාද ගොඩ නගනගා අල්ලන්ට පුළුවන් එකක් නොවේ. නිපුණෝ, මේ ධර්මයේ ඉතා සියුම්ය. පණ්ඩිත වේදනීයෝ, නුවණැත්තන්ට නුවණින් දැකිය යුත්තකි. එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ගැන වදාළේ. නුවණැත්තෙක් නුවණ උපදවාගෙන ඒ නුවණින් තමයි ධර්මයේ දකින්න තියෙන්නේ. තර්ක කර කර වාද ගොඩ නගනගා තමන්ට තේරෙන විදිහට මතවාද හද එහෙම ධර්මය අල්ලන්න බෑ. තර්කය
වාදය කියලා කියන්නේ පින්වතුනි නුවණැත්තන්ගේ විෂයක් නොවේ. නුවණ මද නිසා තමයි තර්ක කරන්නේ. නුවණ මද නිසා තමයි වාද කරන්නේ. නුවණ තියෙන කෙනා කරන්නේ නුවණැත්තා කරන්නේ වාද තුල තර්කවල අතපත ගගා ඉන්න එකක් නොවේ. නුවණින් විමසා බලනවා. නුවණැත්තාගේ විෂය නුවණැත්තා කරන දේ නුවණින් විමසා බැලීමයි. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන කාරණාවක් වදාළනේ. භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කළේ මාළුන්ක්‍ය පුත්ත කියලා එක තෙරුන් වහන්සේ නමකට. මේ ශාසනයේ මහණ වුණා මාළුන්ක්‍ය පුත්ත කියලා භික්ෂුවක්. ওই භික්ෂුන් වහන්සේ දවසක් දානේ වළඳලා හවස් කාලේ රුක් සෙවණක ඉන්නකොට ඒ භික්ෂුවට කල්පනාවක් ආවා මෙහෙම. මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු විසින් ගොඩනගාපු වාද තියෙනවා. ඒවට හරියට පටලැවිලි තියෙනවා. මහා වේදිකාවල වාද කරගන්නවා කාරණා 10ක් මුල් කරගෙන. ඒ කාරණා 10ට හරිහමම් පිළිතුරක් කිසි කෙනෙකුට පැහැදිලිව කියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වාද ගැන බුදුරජාණන් වහන්සේ විසිනුත් ස්ථීර ප්‍රකාශයක් කරලා නැහැ. ඒ වාද මොනවද? ඇතැම් වූ වාද කරගෙන තියෙනවා මෙන්න මෙහිම. පිරිසක් කියලා තියෙනවා ලෝකය සදාකාලිකයි කියලා. ඒක වාදේ. කොටහක් කියනවා මේ ලෝකේ සදාකාලික එකක්. එතකොට ඒකට විරුද්ධව තව කොටසක් ඉන්නවා නෑ මේ ලෝකය සදාකාලික නැති එකක්. තව වාදයක් ගොඩනගලා තිබිලා තියෙනවා මේ ලෝකයට කෙලවරක් තියෙනවා. තව පිරිසක් කිව්වා මේ ලෝකයට කෙලවරක් නැත්තේය. තවත් වාදයක් ජීවයත් එකයි ශරීරයත් එකයි. ඒකට ප්‍රතිවිරුද්ධ වාදී ජීවය වෙන එකක් ශරීරය වෙන එකක්. ඊළඟට ඇතැම් වූ වාදයක් ගොඩනගලා තියෙනවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. ඒකට ප්‍රතිවිරුද්ධ වන මතයක් හැදුවා වාදයක් තර්කයක් නෑ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නෑ. තව කොටසක් කිව්වා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ නැත්තිත් නෑ. ඕනොහොම වාද 10ක් ගොඩනගලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ওই වාදවලට ඍජු පිළිතුරක් දීලා තිබුණේ නෑ. ඉතින් මේ මාළුන්ක්‍ය පුත්ත කියන තෙරුන් වහන්සේ කල්පනා කළා මං අද බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් කෙලින්ම මේක අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරක් අරගෙන මිසක් මං අද එන්නේ නැහැ කියලා මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් පිළිතුරු නොදෙන ලද ප්‍රතික්ෂේප කරන ලද ප්‍රශ්න 10ක් තිබේ. ඒ ප්‍රශ්න 10 නම් ස්වාමීනි ලෝකයේ සදාකාලිකද නැද්ද කියන කාරණේට බුදුරජුන් ඍජු පිළිතුරක් දී නැත. ලෝකයට කෙලවරක් තිබෙන්නේද නැද්ද කියන කාරණේට ඒ වාදයට බුදුරජාන් වහන්සේ පිළිතුරු නොදෙන්නේය. මේ විදිහට වාද 10 කිව්වා. කියලා මාළුන්ක්‍ය පුත්ත තෙරුන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝකය සදාකාලික නම් සදාකාලිකයි කියලා කියන්ට. ලෝකේ සදාකාලික නැත්තම් සදාකාලික නැහැ කියලා කියන්ට. ස්වාමීනි අද මේකෙන් පිළිතුරක් අරගෙන මිසක් මං සෑහීමකට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මට පිළිතුරක් දුන්නේ නැත්තම් මං සිවුරු අරිනවා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා එහේ මාළුන්ක්‍ය පුත්ත මම ඔහෙට මෙහෙම කිව්වද? මාළුන්ක්‍ය පුත්ත ඔහේ මගේ ළඟට ඇවිල්ලා මහාන වෙන්න මං ඔහෙට ලෝකයේ සදාකාලිකද නැද්ද කියලා කියනවා. මං එහෙම ඔහෙට පොරොන්දු වුණාද? එතකොට මාළුන්ක්‍ය පුත්ත තෙරුන් කියනවා ස්වාමීනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ මට පොරොන්දුවක් උනේ නැහැ.
එහෙම නැත්තම් මාළුන්ගේ පුත්ත ඔහේ මහාන වෙන්න එන්න කලින් මට කිව්වද ස්වාමීනි මං මහාන වෙන්නේ ඔබ වහන්සේගෙන් ලෝකය සදාකාලිකද නැද්ද කියලා දැනගන්නටයි. මට ඒකට උත්තරයක් ඕනේ කියලා ඔහේ මහාන වෙන්න එන්න පෙර එහෙම මට කිව්වද? අනේ ස්වාමීනි මං එහෙම කිව්වෙත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මාළුන්ගේ පුත්ත ඔහේ මේ මොකද්ද මේ පටලවාගෙන තියෙන්නේ? දැන් ඔහේ මේවාට පිළිතුරු දුන්නේ නැත්තම් සිවුරු අරිනවලු. මාළුන්ගේ පුත්ත ලෝකයේ සදාකාලිකයි කියන කාරණේට බුදුරජුන් පිළිතුරු දී නැත. එය දෙන්නේද නැත. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සදාකාලිකට නැද්ද කියන කාරණේටත් පිළිතුරක් දෙන්නේ නැත. එය ප්‍රතික්ෂේප කරනවා. ලෝකයට කෙලවරක් තියෙනවා කියන කාරණේටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරනවා. ලෝකයට කෙලවරක් නැද්ද කියන කාරණේටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ ප්‍රතික්ෂේප කරනවා. මේ විදිහට ওই ප්‍රශ්න 10 භාග්‍යතුන් වහන්සේ විසින් පිළිතුරු නොදී ප්‍රතික්ෂේප කරන ලද්දේය. ඒවා ප්‍රතික්ෂේප කළා කියලා දරා ගන්න කිව්වා. එතකොට මාළුන්ගේ පුත් තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ තෝරා දෙනවා. ඇයි ප්‍රතික්ෂේප කරන්න හේතුව? මාළුන්ගේ පුත් ඔය ප්‍රශ්න පස්සේ පටලැවුණා කියලා. ඒවාට පිළිතුරු හොයන්න වෙහෙසුණා කියලා. ඒවා සම්බන්ධයෙන් මතවාද ගොඩනැගුවා කියලා. නේව නිබ්බිදාය එය අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු නොවන්නේය. න විරාගාය මේ සංසාර දුකේ නොයල්ම පිණිස හේතු නොවන්නේය. න නිබ්බානාය සංවත්තති නිවනින් සැනසීම පිණිස ඔය කාරණේ හේතු නොවන්නේය. එතකොට ජීවිතේ හැබෑම ශාන්තියක් කරා යන්න උපකාර කරන්නේ නෑ මේ මතවාදවල පටලැවුණා කියන කාරණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඌවාට පිළිතුරු දුන්නේ නෑ කියලාම දරා ගන්න කිව්වා. දැන් බලන්න පින්වතුනි මේ ලෝකේ ගත්තොත් මහා පරීක්ෂණ කියලා හිතන්නේ ඕනෝවා. එක එක මතවල හිර වෙලා එක එක වාදවල පටලැවිලා එක්කෙනෙක් එක මතයක් ගොඩනගනකොට ඒකට ප්‍රතිවිරුද්ධව තව මතයක් ගොඩනගනවා. ඒ මතධාරියෝ ඝට්ටන හදා ගන්නවා. ඒ ඝට්ටන වලට පිල් බෙදෙනවා. පිල් බෙදිලා වාද විවාද කරගන්නවා. තමන්ගේ මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ වාද කර කරම ගෙවී යනවා. එහෙම නැද්ද සාමාන්‍ය ජීවිත? බහූතරයක් ජීවිතේ තියෙන්නේ ඔන්න ඔතන. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මාළුන්ගේ පුත්ත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු සිරිමුව මඩලින් අනරතවක් දෙයක් දේශනා කරන්නේ නැත. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයන් කෙරෙහි කරුණාව තිබේ. සත්‍යයන් කෙරෙහි අනුකම්පාව තිබේ. මේ සත්‍යයන්ට හැබෑම පිළිසරණක් සාදා දීම පිණිස බුදුරජුන්ගේ හදවතේ කරුණාව තිබේ. එනිසා බුදුරජාණන් වහන්සේ වැඩකට නැති දේවල් දේශනා කළේ නැහැ. දැන් ඔබට මතක ඇති සින්සපා වනයේදී අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ සින්සපා වන කියලා කිව්වේ ඇටේරියා වනේ. ඇටේරියා වනයේට භික්ෂු සංඝයාත් එක්ක වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ ඇටේරියා වනාන්තරයේ බිම වැටලා තිබුණු කොළ මිටක් අතට අරගත්තා. අතට අරගෙන භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ගෙන් අහනවා මහණෙනි ඒ ඔබට කුමක්ද සිතෙන්නේ? මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබෙන ඇටේරියා කොළ ප්‍රමාණයද වඩාත් වැඩි? එසේ නැත්නම් මහණෙනි මේ ඇටේරියා වනාන්තරයේම තිබෙන කොළ ප්‍රමාණයද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේ මත තිබෙන්නේ ඊටාම සුළු ඇටේරියා කොළ ප්‍රමාණයක්. මේ වනයේ තියෙන ඇටේරියා කොළත් එක්ක සංසන්දනය කරද්දී ඒ 100 ලක්ෂයේ කලාවෙන්වත් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි
තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, බුදුරජාණන් වහන්සේ දුටු දේ, බුදුරජාණන් වහන්සේ පසක් කරපු දේ, බුදුරජාණන් වහන්සේ දැකපු දේ මේ ඇටේරියා වනාන්තරයේම තියෙන කොළ ප්‍රමාණය නම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබට දේශනා කරන්නේ මේ මිටට ගත්ත ඇටේරියා කොළ ප්‍රමාණය වගේ චුට්ටක්. ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ ඒසා සුවිශාල අවබෝධයක් තියෙද්දීත් සුළු ප්‍රමාණයක් දේශනා කරන්නේ? මහණෙනි දේශනා කරන ටික තමයි ඔබට අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ, නොඇල්ම පිණිස හේතු වෙන්නේ, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙන්නේ, සසර දුක් නිරුද්ධ කිරීම පිණිස හේතු වෙන්නේ, නිවන පිණිස හේතු වෙන්නේ ඒ ටිකයි. ඒ ටික තමයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ කුමක්ද? චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ අර මාළුන්ගේ පුත්ත කියන භික්ෂුවට දේශනා කළා, මාළුන්ගේ පුත්ත මතවාදවල පටලැවෙනවා කියන එක, තර්කවල පටලැවෙනවා කියන එක, වාද විවාදයන්ගේ පටලැවෙනවා කියන එක මේ වගේ. එක මිනිස්සෙකුට කවුරු හරි විසපොවාපු ඊතලයකින් විද්දා. දැන් විසපොවාපු ඊතලෙන් පහර කෑවට පස්සේ ශරීරේ විනිවිද මේ ඊතලේ බැහැලා. ඔහුගේ ඥාතීන් හිත මිත්‍රයෝ ඔහුව ඉක්මනට උස්සගෙන අරන් ගියා දක්ෂ වෙදෙක් ළඟට. වෙදා ළඟට අරගෙන ගියාට පස්සේ මේ වෙද මහත්තයා දැන් ලැහැත්ති මේ ඊතලේ පරිස්සමට ගලවලා තුවාලෙට බෙහෙත් කරන්න විස නැසෙන විදිහට. වෙද මහත්තයා ඊතලේ අල්ලන්න ලැහැත්ති වුණා විතරයි මෙන්න මේ ඊතල පහර කාලා ඉන්න මිනිස්සයා කියනවා, හා වෙද මහත්තයා ඕක අල්ලන්න එපා. ඕක අල්ලන්න පෙර, ඕක ගලවන්න පෙර මං අහන ප්‍රශ්න ටිකට ඔබතුමා උත්තර දෙන්න ඕන. මොනවාද මගේ ප්‍රශ්න? මේ මට ඊතලින් විදපු එක උස එකෙක්ද කොට එකෙක්ද? මට ඊතල පහර විදපු කෙනා කළුද සුදුද? මට ඊතල පහර විදපු කෙනා මේ ඊතලේ හදවාගත්ත කම්මල මොකක්ද? මේ ඊතලේ කරවලා තියෙන ලෝහය මොකක්ද? මේ ඊතලේ පිටිපස්සට ගහලා තියෙන්නේ මොන කුරුල්ලාගේ පිහාටුද? මේ ඊතලයට පොවාපු විස මොන සතෙකුගෙන් ගත්ත විසද? මේවා ටික කිව්වොත්, මේ ටික කියලා අවසන් වෙනකන් ඔබට මං ඊතලේ නම් ගලවන්න දෙන්නේ නැත. ඔය ටික කියනකන් ඊතලේ තිබ්බදී. එහෙම කියනවා ඊතල පහර කාපු කෙනා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඇහුවා මාළුන්ගේ පුත්ත, මිනිහා මෝඩයෙක්ද නුවණැත්තෙක්ද? කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තමන් ඊතල පහරක් කාලා ඉද්දී, තමන්ගේ ඇඟේ විස දුවද්දී මිනිස්සෙක් මේ රටේ නැති දේවල් හිතනවා නම්, මිනිස්සෙක් හිතනවා නම් මේ ඊතල පහර මොකා විද්දාද කියලා. මේ ඊතල පහර මට විදපු කෙනා කළුද සුදුද කියලා හිතනවා නම්, මාහට මේ ඊතල පහර විදපු කෙනා ඒ ඊතලේ හදාගත්ත කම්මල මොකක්ද කියලා හිතනවා නම්, මට මේ ඊතලෙන් විදපු පුද්ගලයා මේ ඊතලයට හවි කරාපු පිහාටු මොන කුරුල්ලගේද කියලා හිතනවා නම්, ඔහුට දැන් තියෙන ප්‍රශ්නෙට අදාළ එකක් නෙවෙයි ඔහු හිතන්නේ. ඇත්තටම දැන් ඔහුට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මැරෙන්න කලින් සුවපත් වෙන එක. මිනිහා ඒක අමතක කරා කියන්නේ ඒ මිනිසයා මහා මෝඩයෙක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතින් මාළුන්ගේ පුත්ත ඔහෙත් ඒ වගේනේ. ගත වෙන මොහොතක් පාසා නාකි වෙනවා. නොයෙක් ලෙඩ දුක් කුරුම කරගන්න තැනට යනවා. මරණය කොයි ඇසිල්ලේද දන්නේ නැහැ. එහෙම අවිනිශ්චිත ජීවිතයක් තියාගෙන මේ මොන ප්‍රශ්නවලද ඔහේ පටලැවෙන්නේ කියලා ඇහුවා. අද කාලේ
අද කාලේ මිනිස්සු නානා මතවාදවල පටලැවෙනවනේ. ඒ මතවාදවල පටලැවෙන අයට හොඳ පිළිතුරක්. බුදුරජාණන් වහන්සේ වදාලා මාළුන්ගේ පුත්ත ඔහි ඔය විමසන ප්‍රශ්නවලට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැත. අනාගතයේද එසේ පිළිතුරු දෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ පිළිතුරක් නොදුන් දේවල් විදිහටම වදරා ගන්නට. හැබැයි මාළුන්ගේ පුත්ත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දෙය විදිහට මේන්න මේවා දරාගත යුතුයි. එනම් භාග්‍යතුන් වහන්සේ විසින් දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා දේශනා කළා. ඒක ඒ විදිහටම දරාගත යුතුයි. භාග්‍යතුන් වහන්සේ විසින් දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක් කියලා දේශනා කළා. එසේම දරාගත යුත්තේය. භාග්‍යතුන් වහන්සේ විසින් දුක්ඛ නිරෝධය නම් වූ නිවන ආර්ය සත්‍යයක් කියලා දේශනා කළා. එසේම දරාගත යුත්තේය. භාග්‍යතුන් වහන්සේ විසින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය ශ්‍රාංගික මාර්ගය දුක් නිවන මඟ විදිහට දේශනා කළා. ඒ ආර්ය සත්‍යයක් කියලා. ඒක ඒ විදිහටම දරාගත යුත්තේය. ඇයි මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ? ඒක තමයි සංසාර ගමනක පටලැවිච්චි සත්වයාට මේ සසර දුකින් නිදහස් වීම පිණිස උපකාරී වෙන නිබ්බිදාව ඇති කරගන්න උදව් වෙන්නේ. නිබ්බිදා කියලා කියන්නේ අවබෝධයෙන් කලකිරීම. ඊට උදව් වෙන්නේ චතුරාර්ය සත්‍යයයි. සංසාරේ නොයල්ම පිණිස හේතු වෙන්නේ චතුරාර්ය සත්‍යයයි. කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙන්නේ චතුරාර්ය සත්‍යයයි. මේ සංසාරයේ දුක් නිරුද්ධ කරන්න හේතු වෙන්නේ චතුරාර්ය සත්‍යයයි. නිවන පසක් කරගන්න උපකාරී වෙන්නේ චතුරාර්ය සත්‍යයයි. ඕන් ඔය ටික දේශනා කළා කියලා දරාගන්න කිව්වා. එතකොට පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ඔය විදිහට සැනසීම උදෙසාම ධර්මයේ දේශනා කරනකොට තම තමන්ගේ වාද තම තමන්ගේ තර්ක අතහැරලා ඒ ධර්මයටම අවධානය යොමු කළා නම් ඒ නුවණැත්තෝ පමණි. ස්ත්‍රීන් වෙන්න පුළුවන්, පුරුෂයෝ වෙන්න පුළුවන්. නුවණැත්තෝ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හරි විදිහට අවධානය යොමු කළේ. ඒක ඒ කාලෙත් එහෙමයි, මෙකලත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. ඒ කාලේ වුණත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොටත් ඒකේ ඒවා මේවා කෑලි අල්ලගෙන තමන්ගේ වාදත් එක්ක ඒවා පටලවාගෙන හරියට අර ඊතල පහරක් ආපු මෝඩ මිනිසයා වගේ කටයුතු කරපු අය එකලත් හිටියා. මේකලත් ඉන්නවා, අනාගතෙත් ඉඳීවි. ඉතින් එහෙම කෝටි සංඛ්‍යාත මෝඩ අඥාන ප්‍රජාවක් මැද බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබුණාට පස්සේ තමන් නුවණින් කල්පනා කරලා තමන්ගේ පරණ මතවාද ඔක්කොම අත්හැරලා ධර්මයෙන් සුවපත් වෙච්ච ජීවිතනේ රහතන් වහන්සේලා, රහත් තෙරණීවරු කියන්නේ. දැන් අපි අද ඉගෙන ගන්නේ නන්දුත්තරා කියන රහත් තෙරණියගේ සිදුවීම. මේ නන්දුත්තරා කියලා කියන්නේ පින්වතුනේ දඹදිව ඒ කාලේ කුරු රටේ කම්මාස්ස ධම්ම කියන ප්‍රදේශයේ උපන්න තැනැත්තියක්. මේ කුරු රට කම්මාස ධම්ම කියලා කියන්නේ වර්තමාන වෙනකොට දිල්ලි පැත්තට වෙන්න. දිල්ලි පැත්තට වෙන්න අදටත් භාග්‍යතුන් වහන්සේ ওই කුරු රටේ කම්මාස ධම්මේදීනේ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මයේ වදාළේ. ඉතින් අදටත් මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු තැන සදහැවතුන්ලාට වන්දනාමාන කරගන්නට එතන අවකාශ තිබෙනවා. එතකොට ඒ ප්‍රදේශයට වෙන්න තමයි මේ නන්දුත්තරා කියන තැනැත්ති ඉපදිලා හිටියේ. ඉතින් තරුණ වයසට පත් වෙද්දී ඇය සාමාන්‍ය ග්‍රහ ජීවිතයකට එළඹුන්නේ. තරුණ වයේදීම අන්‍ය පිරිවැජි පිරිසක් එක්ක ඇය එකතු වුණා. ඒ පිරිවැජි පිරිස තර්ක කරාපු පිරිසක්, වාද ගොඩ නගාපු පිරිසක්, වාද කර කර ප්‍රසිද්ධියක් හදාගත්ත පිරිසක්. එතකොට ඒ ඈයන්ව ඇසුරු කරනකොට
ඈත් පුරුදු වුණා වාද කරන්න. ඇසුර කියලා කියන්නේ ජීවිතේට මේ ජීවිත පරිවර්තනයට සම්පූර්ණයෙන්ම බලපාන එකක් ඇසුර. ලාමක තැනැත්තෙක් ඇසුරු කරන්නට සිද්ධ වුණොත් තමුන්ගේ ජීවිතේත් ලාමක වන්නේය. අසත්පුරුෂයෙක් ඇසුරු කරන්නට සිදු වුණොත් තමන්ගේ ජීවිතේටත් අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගති එකින් එක එක්වන්නේය. ඒ වගේමයි උතුම් පුරුෂයෙක්ව කල්යාණ මිත්‍රයෙක්ව සත්පුරුෂයෙක්ව ඇසුරු කරන්නට ලැබුණොත් ඒ සත්පුරුෂයාගේ ජීවිතයේ තියෙන සොඳුරු ගුණ තමන්ගේ ජීවිතයටත් ටිකෙන් ටික සමීප වන්නේය. ඒක මේ වගේ. අපි හිතමු සුදු හඳුන් කෑල්ලක් එහෙම නැත්නම් රත් හඳුන් කෑල්ලක් මොකක් හරි රෙදි කඩකින් ඔතනවා. රෙදි කඩ කියලා කියන්නේ සුවඳ හමන එකක් නොවේ. හැබැයි ඒ රෙදි කඩ එතුවේ රත් හඳුන් කෑල්ලක්. ඒ රෙදි කඩින් එතුවේ සුදු හඳුන් කෑල්ලක්. ටික කාලයක් ගත වුණාට පස්සේ මේ රත් හඳුන් කෑල්ලේ යම් සුවඳක් තියෙනවාද? සුදු හඳුන් කෑල්ලේ යම් සුවඳක් තියෙනවාද? මෙන්න ඔතපු ලෙන්සුවෙමුත් ඒ ඔතපු රෙදි කෑල්ලෙමුත් ඒ සුවඳ එන්න පටන් ගන්නවා. යහපත් අය ඇසුරු කළොත් යහපත සම්බන්ධ වෙන්නේ ආන් ඒ වගේ. අපි හිතමු මේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලක කුණු ගඳ ගහන මස් කෑල්ලක් හරි කුණු ගඳ ගහන කරෝල කෑල්ලක් හරි ඔන්න එතුවා. රෙදි කෑල්ල කියලා කියන්නේ ගඳ ගහන එකක් නෙවෙයි. වැඩේ කියන්නේ රෙදි කෑල්ලෙන් එතුවේ කරෝල කෑල්ලක් කුණු ගඳ ගහන දෙයක්. ටික කාලයක් යනකොට අර කරෝලය රෙදි කෑල්ලෙන් ඉවත් කළත් රෙදි කෑල්ලෙමුත් කරෝල ගඳ එන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ තමයි අසත්පුරුෂයාගේ ලාමක ඇසුර. ඉතින් ඔහොම තමයි සිද්ධ වුණේ. මේ උදාහරණ වලින් තමන්ගේ ජීවිතය ගැනත් තේරුම් ගන්න. තමන් ඇසුරට කොයි වගේ අයද තෝරාගත යුත්තේ? ඇසුරෙන් බැහැර කළ යුත්තේ කොයි වගේ අයද? තමන්ගේ ඇසුරට සමීප කරගත යුත්තේ කොයි වගේ අයද කියලා ජීවිතේ යහපත කැමති කෙනා මේ වගේ තෝරා බේර ගන්න ඕන. වාදයේ සාරය කරගෙන හිටපු පිරිසක් ඇසුරු කරපු නිසා මේ නන්දුත්තරාවත් වාදයේ සාරයක් කොට හිතුවා. ඈ දක්ෂයි. ඈ දක්ෂ හින්දාම ඈ මේ වාද පිරිස අතරේ හොඳට වාද කරන කෙනෙක් බවට පත් වුණා. දැන් ඇය යම් කෙනෙක් සමග එකට වාඩි වෙලා වාදයක් පටන් ගත්තොත් අනික් අය පරදිනවාමයි. පරදිනකොට ඈ ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ප්‍රසිද්ධ වෙනකොට ඇයටත් ආඩම්බරයක් හටගත්තා. දැන් දඹ අත්තක් අතින් අරගෙන ඈ ගමෙන් ගමට නගරින් නගරට යනවා. යන තැන ඉන්නවාද මේ වාද විවාද කරගන්නට වාදයන්ගේ පටලැවෙන පණ්ඩිතයයි සම්මත අය ඒ අයත් එක්ක මේ වාඩි වෙලා වාද කරනවා. වාදින් පරද්දනවා. නන්දුත්තරා කියන නාමය ඔය දඹදිව හරියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වාද කර ඇවිද්දා. ඔහොම ඇවිද යනකොට ඇයට එක ජනපදයකදී අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේව මුණ ගැහුණා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතයන් වහන්සේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ද්විතීය අග්‍රශ්‍රාවකයන් වහන්සේ. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පැවිදි වෙන්න පෙර කෝලිත තරුණයා කාලේ ත්‍රිවේද පරප්‍රාප්ත කෙනෙක්. හොඳට බමුණන්ගේ ඉගැන්වීම් ගැන දැනගෙන හිටපු කෙනෙක්. ඉතින් මේ නන්දුත්තරාව දැන් මේ ඉගෙනගෙන වාද කරන ඒවා ඔක්කොම උන්වහන්සේ ඒ කාලෙත් දන්නවා.
ඒ නිසා මේ නන්දුත්තරාත් එක්ක වාදය අපේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ ආරම්භ කළා. දැන් නන්දුත්තරා මුගලන් මහරහතන් වහන්සේත් එක්ක තමන්ගේ වාදය ඉදිරිපත් කරනවා. මෙහෙම වාදේ පටන් ගන්නකොට නන්දුත්තරා අහන ප්‍රශ්නෙට මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ සැනකින් පිළිතුරු දෙනවා. ඇයි පිංගතුනේ චතු පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක්නේ. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සිව් පිළිසිඹියා තිබුණු එරදී බලයෙන් අග්‍ර මහා නුවණැති අපේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉස්සරහා වාද ඔක්කොම සිඳී ගියා. හරියට මහා හස්ති රාජෙක් විලකට බැහැලා නිකන් මේ නෙළුම් දඬු කඩලා දානවා වගේ ඊටා පහසුවෙන් මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ අර නන්දුත්තරා කියන මහා වාදිනිය හැම තැනම ප්‍රසිද්ධ වෙච්ච කෙනා එයාගේ වාද ටික ඔක්කොම නැත්තටම නැති කළා. දැන් අහන්න ප්‍රශ්න නැහැ. නන්දුත්තරාගේ කට වැහුණා. දැන් ලැජ්ජාවටපත් වෙලා රතු වෙලා ඔළුව පාත් කරගත්තා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා "තිට තවත් වාද තියෙනවද?" එතකොට කිව්වා "මගේ වාද අවසන්." "එහෙනම් මාත් ප්‍රශ්නයක් අහන්නම්." "තී පිළිතුරු දෙන්න" කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා මේ ශාසනයේ නුවණැත්තන්ගේ විෂයට අදාළ ප්‍රශ්නයක්. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා "එහෙනම් තී කියන්ට එක කියන්නේ මොකක්ද?" ඒක ඇහුවා විතරයි මේ වාදවල පටලවි වාදයන්ගෙන් සතුටු වෙවි හිටපු කෙනාට නුවණැත්තන්ගේ විෂයට අදාළ ප්‍රශ්න ඉස්සරහා කිසිවක් නොවැටහි ගියා. හරියට මහා ඝන අන්ධකාරේ කට්ට කළුවරේ මොකුත් පේන්නේ නැහැ වගේ මේකට උත්තරයක් ඇයට එන්නේ. ඈ කිව්වා "අනේ ස්වාමීනි මට ඒක තේරෙන්නේ නැහැ" කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා "ඒ සම්බුද්ධ ශාසනයේ තියෙන සම්බුද්ධ ශාසනයට අයිති ප්‍රශ්නයක්. එයට විසඳුම හොයාගන්න නම් ඔබ මේ බුද්ධ ශාසනයට එන්න ඕන." ඔක්කොම අත්හැරියා. ඉතින් ඒ නුවණ නිසා ඔක්කොම දේවල් අත්හැරියා. අර හිතේ තිබුණු මතිමතාන්තර අතහැරලා බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවිකාවක් බවට පත් වුණා. ඒ නන්දුත්තරාව අර මේ අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආශ්‍රම අත්හැරලා ඇවිල්ලා බුද්ධ ශාසනයේ සිවුරු දරාගත්තා. ඉතින් ඒ පැවිද්දට පත් වෙලා නොබෝ කලකින්ම ඇයට පුළුවන් වුණා සියලු කෙලෙස් නැසූ අරහත් උත්තමාවියක් බවට පත් වෙන්න. එතකොට බලන්න මේ අරහත්වය පසක් කරන්න තරම් මහා පින්බලයක් දරාගෙන ආපු අයත් මේ දහම්පද අහලා පිංගතුනේ කෙලෙස් නසනවා කියන එකට ලොකු පිනක් තියෙන්න එපැයි. එහෙම මහා පිනක් තිබුණු අයත් ලාමක ඇසුරක් නිසා ලාමක දේවල් වලට ගොදුරු වෙලා හිටියා. හැබැයි ඒ පින තිබුණු නිසා හරි ඇසුර හම්බෙච්ච ගමන් එක සැනකින් අර ලාමක දේවල් අතහරින්න හැකියාව ඇයට ලැබුණා. පින තියෙන නිසා. මේක පිනකම තියෙන ආශ්චර්යයක්. යහපත් කොට පින් දැස් කරපු කෙනා අයහපතකට යොමු වෙලා හිටියත් එයාට යහපත ගැන අහන්න ලැබෙනකොට එක සැනකින් පුළුවන් අර අයහපත් දේවල් අතහැරලා දාන්න. පින් තිබුණොත්. පින් නැති වාසනාව නැති අභාග්‍ය සම්පන්න කෙනාගේ චරිත ස්වභාවය මොකද්ද? ඒ කෙනාට සමහර වෙලාවට යහපත් ඇසුරක්, හරි ඇසුරක්, සත්පුරුෂ ඇසුරක් මුණ ගැහෙනවා. ඒක මුණ ගැහිලා ඉද්දී ඕන්න අසත්පුරුෂයෙකුගේ මොකක් හරි එකක් අහන්න ලැබෙනවා.
අහන්න ලැබෙනකොට ඒ කෙනා යහපත බැහැර කරනවා මේ අයහපතයි කියලා. හරි දේ බැහැර කරනවා මේ වැරදි දෙයයි කියලා. වැරදි දේ හරි කියලා අල්ලගන්නවා. අයහපත යහපත කියලා අල්ලගන්නවා. අසත්පුරුෂයා සත්පුරුෂයා කියලා අල්ලගන්නවා. සංසාරය ගැනමයි කලකිරෙන්න තියෙන්නේ. සංසාරේ කොච්චර භයානකද. වර්තමානයේ වුණත් අපිට පේනවනේ. අසත්පුරුෂයන්ව සත්පුරුෂයා කරගෙන අසත්පුරුෂයන්ට කියනවා මේ තමයි මගේ සත්පුරුෂයා කියලා. මේ තමයි අපේ සත්පුරුෂයෝ කියලා අසත්පුරුෂයන්ට කියනවා. අසත්පුරුෂ ආශ්‍රයයට අහු වෙලා. බේරගන්න කිසි කෙනෙක් නැහැ. බේරගන්න යම් කෙනෙක් සත්පුරුෂ බණපදයක් කියනවනම් ඒ කෙනා අසත්පුරුෂයෙක් කොට සලකනවා. හේතුව පින මදකම. පිනෙන් තමයි වාසනාව උදා කරලා දෙන්නේ. පින නැත්නම් වාසනාව කොහොම ලබන්නද? ඒ නිසා පින්වතුනි මේ කාරණේ අපි තේරුම් ගන්න තියෙන්නේ මේ විදිහට. ගොඩාක් අපේ ජීවිතවලට උවමනා කරන දෙයක් පින රැස් කොට තිබීම. ඒ නිසා මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින කියන එක ජීවිතයට එකතු කරගන්න කිව්වා හරියට මේ වතුර බිඳුව බිඳුව වැහෙන තැනක කලයක් තියලා ඒ වතුර බිඳුවත් අහක යන්න නොදී රැක ගන්නවා වගේ පින කියන එක රැක ගන්න කිව්වා. ඇයි හේතුව ඒ ටික ටික හරි රැස් කරගන්න පින තමයි අපේ ජීවිතයට වාසනාව උදා කරලා දෙන්නේ. ටික ටික හරි රැස් කරගන්න පිනෙනුයි අපිට වාසනාව උදා කරලා දෙන්නේ. ඒ නිසා පින්වතුන්ලා හොඳට තේරුම් කරගන්න මේ කාරණා තමන්ගේ ජීවිතයට හොඳට පින් කරගන්න ඕන. පින් කර ගැනීම පිණිස අවකාශ මේ කාලේ හොඳට මුදා වෙලා තියෙනවනේ. අපිට තෙරුවන් සරණ සහිත ඊළඟට හොඳට සෑය බෝධි ආදිය වන්දනා කර කර පින් රැස් කරගන්න පුළුවන් ජීවිත ලැබිලා තියෙනවනේ. අපිට බණපද අහන්න පුළුවන්, ධර්මයේ කියවන්න පුළුවන් අවස්ථා ඔක්කොම උදා වෙලා තියෙනවා. මේ උදා වෙච්ච අවස්ථාවේ එකම පිනක්වත් අහක යන්න නොදී ඒ පින ආසාවෙන් එකතු කරගන්න. මොකද භාග්‍යතුන් වහන්සේ වදාලා තම්හි චන්දං කෛරාත පින කියන එකට කැමැත්ත ඇති කරගන්න කියලා නේ. ඇයි පිනට කැමැත්ත ඇති කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින යනු සැපයටම කියන අධිවචනයයි සැපයටම කියන සමාන පදයයි. සැප කැමති කෙනා සැප කැමැත්තෙන් පින් රැස් කරගත යුත්තේය. හේතුව සැපය කියලා කියන්නේ පිනටමයි. ඉතින් එහෙම පින් කරලා තිබුණු නිසා මේ උත්තමාවියට පුළුවන් වුණා අර තමන්ගේ වැරදිලා තිබුණු පාරවල් ඔක්කොම අත්හැරලා මුගලන් මහරහතන් වහන්සේගේ ඇසුර මුණ ගැහිච්චි වෙලාවේ සම්බුද්ධ ශාසනයට එන්න අරහත් උත්තමාවිය බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවිය බවට පත් වුණාට පස්සේ තමන්ගේ ජීවිත පරිවර්තනය ගැන ඇය තේරී ගාථාවලදී වදාලා. ඉතින් බොහෝ වෙලාවට මේ තේරී ගාථා කියවලා බලනකොට අපිට තේරෙන දෙයක් මේ රහත් තෙරණීවරු මේ ගාථා වදාරන්ට ඇත්තේ පිරිනිවන් පාන්ට ආසන්න සමයේ මේ අනෙක් ජීවත් වෙලා ඉන්න ආසාවෙන් ධර්මයේ හැසිරෙන භික්ෂුණීන් වහන්සේලාට ඊළඟට ශ්‍රාවක පිරිසට අනුකම්පා පිණිසයි ඒ උත්තමාවියෝ මේ ගාථා වදාළේ. බලන්න ඒ ගාථාවල කියන කාරණේ. ඉස්සර මං වන්දනා කළේ ගිනි දෙවියන්ට, සඳ දෙවියන්ට, හිරු දෙවියන්ට. ගංගාවල තියෙන පුණ්‍ය තීර්ථවලට ගිහින් වතුරට බැහැලා මං පව් සේදුවා. දැන් හරියට තියෙනවනේ මේ කාලේ වෙනකොටත් ඉරහඳ කියන එක තමන්ගේ ජීවිතයට මහා බලපෑමක් කරන දේවල්ය කියලා නැකත් කේන්දර
ශාස්ත්‍ර හදාගෙන එව්වා පස්සේ යන්නේ නැද්ද? මේකලත් තිබේ. ඒවා එකලත් එසේම තිබුණි. ඒ ලාමක දේවල් එකලත් තිබුණා. ඉතින් හරියට තියෙනවා බමුණු පිරිස අතරේ ගිනි දෙවියන් පිදීම. ගිනි දෙවියෝ පුදනවා කියලා ගින්නට යාග කරනවා. සත්තු මරමරා මහා භයානක යාග. දැන් අදටත් ඉන්දියාවේ ගත්තොත් එහෙම මේ එළුවෝ එහෙම දහස් ගණන් මරමරා දෙන යාග තියෙනවනේ පින්වතුනි. ඉතින් ඒවා අදටත් එහෙම දකින්න ලැබෙන දේවල්. ඊළඟට ගංගාවලට ගිහිල්ලා පව් හෝදා ගැනීම කියන එක. මේ ගංගාවල ගිලිලා ඒ සීතල වතුරින් ගත සෝදා ගත්තහම පව් හේදෙනවා කියන මතේ අදටත් තියෙනවා. ලෝකේ මෙච්චර දියුණුවයි කිව්වට අදටත් ඒ මති මතාන්තර එහෙම තියෙනවා. මිනිස්සු එහෙම කරනවා. ඉතින් මේ නන්දුත්තරාවත් අන්‍ය තීර්ථකයොත් එක්ක ඉන්නකොට මෙව්වා තමයි කර කර ඉඳලා තියෙන්නේ. නොයෙක් වෘත සමාදන් වුණා. හිසේ භාගයක් මුඩු කරගත්තා. බිම නිදාගත්තා. කිසිම දෙයක් රැයට කෑවේ නැහැ. එතකොට ඒ රැයට නොකෑම කියන එක පුරුදු කරලා තියෙන්නේ ව්‍රතයක් විදිහට. ව්‍රත කියලා කියන්නේ මේ ඒ ව්‍රත සමාදානය කියලා කියන්නේ ජීවිතේ මේ වැරදි මතයකට අහු වෙලා ඒ මතය වෙනුවෙන් කරන කැපකිරීම වලට. දැන් ගොඩාක් බ්‍රාහ්මණ ආදී ගත්තාම මහා බ්‍රහ්මයා ළඟට යන්න පතාගෙන ඉන්නේ. ඒ අය ඒ උදෙසා එක ව්‍රත එක ව්‍රත සමාදන් වෙනවා. ඒවා සමාදන් වෙලා එව්වාගේ පටලවිලා ඒවා තුල හික්මෙන්න මහන්සි ගන්නවා. දැන් අපි ගත්තොත් වෙන වෙන ආගම් තියෙනවා. ඒ ආගම් දර්ශනවල වුණත් ඒවට සීල කියලා කියන්නේ ඒවට කියන්නේ ව්‍රත. ඒ ව්‍රත සමාදන් වෙලා සමහරවිට කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. මේ වගේ නොයෙක් දේ. ඉතින් ඒවත් එක්ක තමයි කියනවා මමත් හිටියේ ස්ත්‍රියාවක් විදිහට බලන්න හිසේ භාගයක් මුඩු කරගෙනත් ඉඳලා තියෙනවා. ඒ ව්‍රත ඒ කාලේ ඒ විදිහට ගත කරලා ආයිමත් ගෙදර එනවා. හොඳට වතුර නා ගන්නවා. ඇඟපත උලා පිරිසිදු කර ගන්නවා. ඊට පස්සේ ලස්සනට හැඳ පැළඳගෙන හැඩ වෙනවා. කාම රාගයෙන් මුසපත් වෙලා මේ සිරුර සනසවනවා. දැන් මේ අන්‍ය තීර්ථක පිරිවැජියක් විදිහට මහාන වෙන්න කලින් ඒ අන්‍ය තීර්ථකයොත් එක්ක එකතු වෙවි කරපු ඒවා මේ කියන්නේ. වෘත සමාදන් වෙලා ඉන්න කාලේ නම් ඒවා ඔක්කොම මේ විදිහට කරනවා කියනවා. එහෙම කර කර ඉඳලා අවසානයේ ඉතින් කාලේ දැන් අපි තුන් මාසයක් ඕවා සමාදන් වෙලා හිටියේ කියලා. ඒ මාසෙට පස්සේ ආයේ ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා අර බිම නිදාගන්න එක අතහරිනවා. හොඳට මේ ඇඳක් උඩ නිදා ගන්නවා. ඊළඟට හොඳ සුව පහසු දේවල් පරිහරණය කරන්න පටන් ගන්නවා. අර නොකා නොබී හිටපේ වටත් එක හරියන්න හොඳට කනවා. ඉතින් එහෙම කරනවා කියනවා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ ඔය ඔක්කොම වැරදි ඒවා අතාරින්න පුළුවන් වුණානේ. ඒ අතහැරියාට පස්සේ පරිවර්තනේ බලන්න. තතෝ සද්දං ලබිත්වාන පබ්බජින් අනගාරියං දිස්වා කායං යථා භූතං කාමරාගෝ සමූහතෝ. එහෙත් දැන් මං බුදු සසුන ගැන ගොඩාක් පැහැදුනා. මං මහාන වුණා. මේ ශරීරයේ සත්‍ය తත්වය පේනකොට කාම ආසාව නැත්තටම නැති වෙලා ගියා. ධර්මයේ තුල මේ ජීවිතේ ඇත්ත කියලා දෙනවා. ජීවිතේ සත්‍ය කියලා දෙනකොට ඒ සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ ශරීරයේ තියෙන ඇත්ත ගැනත් දේශනා කළා. එතකොට මේ නන්දුත්තරා කියන අරහත් උත්තමාවිය දේශනා කරනවා මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ ශරීරයේ ඇත්ත ගැන අහන්න ලැබුණා. එහෙම අහන්න ලැබෙනකොට
මේ ශරීරය ගැන තියෙන ඇල්මත් නැතුව ගියා. කාම ආසාව නැත්තටම නැති කරලා දැම්මා කියනවා. අවසානයේ ඇගේ අරහත්ත්වය ගැන ඈ මෙන්න මේ විදිහටයි කිව්වේ. සබ්බේ භවා සමුච්චින්නා ඉච්ඡාච පත්තනා පිච සබ්බයෝග විසංයුත්තා සන්තිං පාපුනි චේතසෝති. සියලු භවයන් මුලින්ම නැති කරලා දැම්මා. කැමති දේවල් පතන දේවල් දැන් මං තුල නැහැ. හැම කෙලෙස් වලින්ම වෙන් වෙලා චිත්ත සාන්තියටපත් වුණා. මේ කාමයේ තුල පතන දේවල්, කාමයේ තුල කැමති වෙන දේවල් මේ මොකුත් දැන් ජීවිතේ නැහැ කියනවා. කැමති වෙන දේවල් යම් තැනක තියෙනවා නම්, පතනා දේවල් යම් තැනක තියෙනවා නම් හොඳට මතක තියාගන්න එතන තිබෙන්නේ දුකයි. ඉච්ඡාව යම් තැනක තියෙනවා නම්, ඉච්ඡා කියලා කියන්නේ කැමති වෙන දේ. යම් තැනක ඉච්ඡාව තියෙනවා නම් මේ කාම වස්තුන් කෙරෙහි ඉච්ඡාව ඇති තැන දුක බැඳී තිබේ. එනම් ඉච්ඡා භංගත්වයයි. ඉච්ඡාව තියෙන කෙනාට ඉච්ඡාව භංග වෙනවා කියලා එකක් වෙනවා. කැමති දේ නොලැබී යන්නේය. කැමති වෙච්චි දේ කැමති වුණ ආකාරයට සිදු නොවන්නේය. එතකොට ශෝකය, කනගාටුව, දුක හට ගන්නවා. ප්‍රාර්ථනාව යම් තැනක තියෙනවා නම් ප්‍රාර්ථනා සඵල නොවීම කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ ප්‍රාර්ථනා, අපේ සිහින බොඳ වැටෙනවා. ඒවා ඒ සිහින බිඳ වැටී යනවා. සිහින බිඳ වැටුනහම උහුල ගන්න බෑ. සිහින බිඳ වැටුනාට පස්සේ පපුවේ අත් ගගහා අඬනවා. යම් කෙනෙකුට නැත්තම් කැමති වෙන දේවල්, යම් කෙනෙකුට නැත්තම් ප්‍රාර්ථනා සිහින, ඒ කෙනාට ඉච්ඡා භංගත්වයේද නැත. ඒ කෙනාට ප්‍රාර්ථනා බිඳ වැටීමද නැත. ඒ කෙනාට සිහින බොඳ වී යාමද නැත. එතන ඇත්තේ සැනසෙල්ලයි. එතන ඇත්තේ සැනසෙල්ලයි. ඒ සැනසෙල්ලට තමයි පින්වතුනි කියන්නේ කෙලෙස් නසා පරම සැපයට පත්වීම, එහෙම නැත්තම් අමෘත නිවන කියලා. ඉතින් මේ නන්දුත්තරා කියන උතුම් තෙරණින් වහන්සේ ඒ නිවනේ සැනසුණා. නිවනේ සැනසුණ නන්දුත්තරා අරහත් උත්තමාවියට নমස්කාර කරමින් අපිත් අධිෂ්ඨානයක් ඇති කරගනිමු. අපටත් මේ ගෞතම සාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට තෙරුවන් සරණ යන්න ලැබිච්ච ජීවිතේ නොයෙක් මතවාද ආදී ගැලි ගැලි පටලැවී ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන හොඳින් හිත පහදවාගෙන ඒ ධර්මයට අනුකූලවම නුවණින් විමසමින් කල්යාණ මිත්‍ර ඇසුරේ දහම්මග දියුණු කරගන්නට, ජීවිතයට රැකවරණය පිණිස සුවසේ පින් කරගන්නට අපට අවකාශ සැලසෙත්වා. එසේ පින් පුරාගෙන අපටත් මේ ගෞතම සාසනය තුළ රහතන් වහන්සේලා නිවී සැනසුන, රහත් තෙරණීවරු නිවී සැනසුන නිවනේ සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය, උපකාරය අප හැම දෙනාට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර, මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.
රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන ඒ පින්වත් මුදිතා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි එතුමියගේ නමින් 2020 ජූනි මාසයේ 22 වන දින මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් රෝබී වික්‍රමසිංහ මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා මිය පරලෝ ගිය ග්‍රේස් මැටිල්ඩා සැමී අප්පුහාමි ඇග්නස් ගුණසේකර සීවින් මෙන්ඩිස් ක්‍රිස්ටා මෙන්ඩිස් මර්ලි වික්‍රමසිංහ මිලි වික්‍රමසිංහ සෝමා ගුණසේකර ඩිල්කිද සිල්වා ලීලා ගුණසේකර රිචඩ් ද සිල්වා විල්ටන් ද සිල්වා ක්ලේරා ගුණසේකර ලෙස්ලී ගුණසේකර ප්‍රියදේව පෙරේරා ලයනල් ලියන සූරිය සහ සුමනා හේයන්තුඩුව යන මේ මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා ඒ ඥාතීන්ටත් දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් කින්ස්ලි වික්‍රමසිංහ පියාණන්ට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. මලී සහ තරංගා යන සහෝදරියන්ටත් සංජීව සොහොයුරාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දරුවන් වන සුමුදු චාමින්ද පසිඳු ටවීෂා මින්තක සහ තෙනුමි කියන ඒ දූ දරුවන්ටත් පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූලා පුතාලා විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. නෙස්ලින් සහ පියසේන යන දෙදෙනාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා. අද දවසේ දායකත්වයෙන් දරනු ලැබූ නොම්බර 1335 බෝගහවත්ත පාර පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් මුදිතා වික්‍රමසිංහ මෙනවියටත් එතුමියගේ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වල ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් ජීවිතේ සුවසේ ගත කරන්නටත් නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නටත් වාසනාව ලැබේවා. ධර්ම දානය සිදු කළ පින්වතුන්ලාටත් සොපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලය හැම දෙනාටත් තමන්ගේ ජීවිතයට සුවසේ පින් කරගෙන සුවසේම දහම්මග දියුණු කරගෙන ගෞතම ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.